අපේ වැඩසටහන නැරඹීමට ඔබ අපිත් සමග එකතු වී සිටීම අපිට අතිශය සන්තෝෂයට කාරණාවක්. අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් විෂයක් සම්බන්ධවයි. ලෝක මාධ්‍ය අද වෙනකොට කොවිඩ් ඒ වගේම යුද්ධයන් සම්බන්ධ ප්‍රවෘත්ති වලින් පිරී ගොස් තිබෙනවා. කොවිඩ් ගැන නම් ඕනටත් වැඩි තොරතුරු, වැරදි තොරතුරු මාධ්‍ය පුරා පැතිරලා තිබෙනවා. අපි අද කතා කරන්න යන්නේ යුද්ධයන් සම්බන්ධව. මේ ගැන අද කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න පාස්ටර් මැක්ස්වෙල් කහඳවල. පාස්ටර් ඔබ ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. මගේ සන්තෝෂයක් මෙතනින් ලැබීම ගැන. පාස්ටර් අපි යුද්ධයන් ගැන කතා කරමු. සමහර අය බලන ඇති මේ මොකද්ද මේ කතා කරන්නේ නැති යුද්ධයක් ඇති කරන්න හදනවද කියලා. ඒක තමයි. යුද්ධයන් ගැන කතා කරන අපි දන්නා ලෝක මාධ්‍ය විශේෂයෙන් අපි ගත්තොත් ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධව මේ වෙන විට ලෝක මාධ්‍ය ප්‍රවෘත්ති ඉදිරි යනවා. කොයි විදිහට මේ මොන රටක මේ වගේ යුද්ධයන් ගැන ලෝක මාධ්‍ය කතා කරත් මේ ඔක්කොම කැරකිලා එක සබ්ජෙක්ට් එකකට නැත්නම් එක ස්ථානයකට ස්පොට්ලයිට් වෙනවා. ඒ තමයි මැද පෙරදිග. එහෙමත් නැත්නම් තව ටිකක් සමීපව අපි කතා කරොත් ඊශ්‍රායලය. පාස මොකද හිතන්නේ මේ ගැන? ඒ ගැන පුදුම වෙන්න කරුණක් නැහැ. මක් නිසාද ලෝක ඉතිහාසයේ ප්‍රකාර පළවෙනි ශිෂ්ටාචාරය තිබුණේ මෙසොපොටේමියාවේ. ඒ කියන්නේ ගංගා දෙකක් අතර ටයිග්‍රිස් සහ යුෆ්‍රේටිස් කියන. ඒ කියන්නේ වර්තමානයේ ඉරාන ඉරාකේ පළාත. ඒ ඇවිල්ලා මැද පෙරදිග නැගෙනහිර. එතකොට ඊශ්‍රායලයේ තියෙන්නේ මැද පෙරදිග දකුණට. අනිත් එක ඊශ්‍රායලය කියන්නේ ඉතා කුඩා රටක්, ලංකාවට වඩා කුඩායි. එවැනි රටක් ඒ වගේ අවධානය ලබා ගැනීමම පුදුමයට හේතුවක්. නමුත් ඒ තමයි දේව සැලැස්ම තිබෙන්නේ. පාස්ටර් ඊශ්‍රායලය ගැන කතා කරනකොට එහෙම නැත්නම් මේ යුද්ධ ගැන කතා කරනකොට මේ කාලේ මම දැකලා තියෙනවා බොහෝමයක් වීඩියෝස් එහෙම නැත්නම් බොහෝමයක් කතිකාවක් ගොඩක් විශේෂ සමාජ මාධ්‍ය තුල සර්කියුලේට් වෙනවා. එහෙම නැත්නම් බෙදා හරිනවා. එසකියල් 38 වෙනි පරිච්ඡේදයේ කතා කරන යුද්ධයක් ගැන. එහෙම නැත්නම් මේ එන්නට යන්නේ නැත්නම් අපි මේ ජීවත් වෙන යුගයේ ඒක ගැනයි කියලා. ඔබ මේ අදහසට එකඟ වෙනවද නැත්නම් ඔබට මේ පිළිබඳ වෙනස් අදහසක් තියෙනවද? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. හොඳයි. මගේ අදහස ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. ඉස්සෙල්ලා යන්නේ එසකියල් 38 තියෙන යුද්ධය නෙමෙයි. ඒක කියන්නේ ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් ඇවිල්ලා එසකියල් 38:11 පැහැදිලිව කියලා තියෙනවා. එම යුද්ධය පටන් ගන්න කල නැත්නම් සතුරු සේනාවන් පැමිණෙන කල ඊශ්‍රායලයේ සමාදානයෙන් ජීවත් වෙනවා. තාප්පන, ගේට්ටුන එවැනි දේවල් කියලා තියෙනවා. දැන් පුරාතන නගරවල වටේම තිබුණ ශක්තිමත් තාප්ප ඒ නගර සතුරන්ගෙන් ආරක්ෂා කරනවා. රාත්‍රී කාලයේදී ඒ තිබුණ දොරටු වසනවා. මක් නිසාද? සතුරන්ගෙන් ප්‍රවේශ. ඉතින් තාප්ප ගේට්ටු වලින් පෙන්වුම් කරන්නේ ආරක්ෂිත පියවර. දැන් මෙතන 38 එසකියල් පොතේ 11 වෙනි පදයේ තියෙන්නේ එවැනි ආරක්ෂක ඕනෑම දෙයක් නැතුව තමයි ඊශ්‍රායලයේ ජීවත් වෙන්නේ සමාදාන. අපට කාටද කියන්න පුළුවන් වර්තමාන ඊශ්‍රායලයේ වගේ සමාදානයෙන් ඉන්නවා කියලා? ආරක්ෂක පියවරවල් නැහැ කියන්නේ. කොයිතරම් ආරක්ෂක පියවරවල් තියෙනවද? ඒගොල්ලන් යුද හමුදාවේ ඉන්නවා, නොයෙකුත් තාක්ෂණ අන්දමේ ආයුධ තියෙනවා. ඒ වගේම ගුවන් හමුදාවේ ඉන්නවා, නොයෙකුත් මිසයිල් තියෙනවා. අර එසකියල් 38:11 කියන්නේ ඒ වගේ කිසිම දෙයක් නැතුව සමාදානයෙන් සුරක්ෂිතව ඊශ්‍රායල සිටිනකොට තමයි ඒ යුද්ධය සිදුවන්නේ කියලා. පාස එක කාරණාවක් ඔබ කිව්ව දෙවෙනි කාරණාව මොකක්ද? දෙවෙනි කාරණාව වර්තමානයේ ඉරානය වේවා, නොයෙකුත් හමාස්, හිස්බොල්ලා වැනි ත්‍රස්තකල්ලි වේවා, ඒගොල්ලෝ එක හඬින් කියා සිටින්නේ ඊශ්‍රායලය ලෝක සිතීමෙන් තුරන් කරනවා. නමුත් එසකියල් 38:12 තියෙන්නේ අර සතුරු හමුදා එන්නේ ඊශ්‍රායලි විරෝධී නිසා නෙමෙයි, යුදා විරෝධී නිසා නොවේ. ඒගොල්ලෝ පැමිණෙන්නේ ඊශ්‍රායලයේ ඒ තරම් ධනවත්ව සිටින්න යනවා. ඒ ධනය හොරා ගන්න පිණිස. හරි. දැනටත් ඊශ්‍රායලයේ ධනවත්. නමුත් හැම
ඊශ්‍රායලයට විරෝධීයයිම කියන්නේ ඒ ධනය ගන්න එනවා කියලා නෙමෙයි. ඊශ්‍රායලය කියන නම අතුගා ගන්න. නමුත් එසේකියල් 38:12 තියෙන දෙවෙනි කාරණය තමයි අර සතුරු හමුදාය එන්නේ ඊශ්‍රායල් නැත්නම් යුදා විරෝධී නිසා නෙවෙයි. ඒගොල්ලන්ගේ ධනය සූරා කරන නිසා. පාස්ටර් කියන විදිහට එතකොට දැන් ඉක්මනින්ම තවත් යුද්ධයක් එන්නේ නැද්ද? එන්න තියෙනවා. ඒ යුද්ධකේ දීලා තියෙන්නේ ගීතාවලියේ 83 වෙනි පරිච්ඡේදයේ. එතන ඊශ්‍රායලයේ වටේ තිබෙන රටවල් වල පුරාතන නම් එක තමයි ලියවිලා තියෙන්නේ. මේක තමයි තියෙන එක ප්‍රශ්නයක්. හුඟක් වෙලාවට බයිබලයේ කියලා තියෙන දේවල් විසියාකාරව තෝරා බේරා ගන්න ඒ කාලේ තිබුණ නම් නෙමෙයි වර්තමානයේ පාවිච්චි වෙන්නේ. ඉතින් මේ නම් ගැන යම් වැටහීමක් තියෙන්න ඕන. බයිබලයේ දෙවන් වහන්සේ කියලා දෙන දේ විසියාකාරව හේතු ගන්න. අපිට සාමාන්‍ය වටහා ගැනීම තියෙන නැත්නම් සාමාන්‍ය අවබෝධයක් තියෙන පාස්ස මේ ඊශ්‍රායලය සහ ඉරානය අතර තමයි සටන නැත්නම් ගැටුම තියෙන්නේ කියලා. මේ තරම් රටවල් ප්‍රමාණයක් එකතු වෙලා ඊශ්‍රායල විරුද්ධව සටන් කරන්න මොකක්ද හේතුව? මොකක්ද මේ විශ්වාසය තියෙන කතාව? ඔබ ඉස්සෙල්ල කිව්ව එක හරි. ඉරානයෙන් තමයි ෆ්‍රස්ත කල්ලි ඔක්කොටම අවියාවිද සපයන්නේ නොයෙකුත් අනිකුත් උපකාර කරන්නේ. නමුත් ඉරානයත් එක්ක ඊශ්‍රායලයේ තිබෙන සටනට වඩා එහාට යන දෙයක් ඉස්සරහට සිද්ධ වෙන්න තියෙනවා. මේක ළඟදිම සිද්ධ වෙන්න පුළුවනි. එතකොට සාමගියුසුම් පැත්තකට දාලා ළඟදී සාමගියුසුම් ඊශ්‍රායල් සමග ඇති කරගත්ත රටවලුත් එකතු වෙලා ඊශ්‍රායලට පහර දෙන්න එනවා. ඒක ගීතාවලියේ 83 පැහැදිලිව සඳහන් වෙනවා. ඒක තමයි පළවෙනි යුද්ධේ මැද පෙරදිග සිද්ධ වෙන්නට යන්නේ. පාස්ටර් මේ අවසාන කාලය ගැන කතා කරද්දී නැත්නම් මේ යුද්ධ ගැන කතා කරනකොට යෙසාය 17 එක පදය විශේෂත්වයක් උසුලනවා. ඔව්. ඒක තමයි වැදගත්ම පදය වෙන්නේ. මක්නිසාද මේ තරම් රටවල් ගණනාවක් ඊශ්‍රායලට විරුද්ධව පැමිණෙන්නේ දමස්කය. ඒ කියන්නේ සිරියාවේ අගනුවර නටබුන් නගරයක් වෙන්නේ. දැන් සිරියාවේ නොයේ ඝට්ටන ඇති වුණා, සිවිල් යුද්ධ ඇති වුණා අවුරුදු ගාණක් තිස්සේ. ඒ කරනකොටගෙන හොම් සහ අලෙපෝ කියන වගේ නගරවල් එවැනි නගරවල් නටබුන් වුණා නැත්නම් විනාශ වුණා. නමුත් දමස්කය තාමත් එහෙමම තියෙනවා. ඉතින් ඒක නටබුන් නගරයක් වුණාම තමයි ඒ රටේ අගනුවර. එතකොට ඔක්කොම වටේ සිටින රටවල් ඊශ්‍රායලට විරුද්ධව එනවා. හැබැයි ගීතාවලිය 83 ආරාම් කියන නම නැහැ. ඒ තමයි සිරියාවට ඒ කාලේ කියපු නම. ඉතින් රටේ අගනුවර නැති වුණාම ඒ රටත් ජාතියක් හැටියට සිටීම නැති වෙනවා. ඒක නිසා තමයි ගීතාවලිය 83 ආරාම් කියන නම නැත්තේ. පාස්ටර් දැන් පොඩි බාධා කිරීමකුත් එක්ක මම පොඩ්ඩක් විශේෂ චුට්ටක් පරිබාහිර ප්‍රශ්නයකට ගිහිල්ලා මම ආපහු විශේෂයට එන්න. දෙවියන් වහන්සේ ගැන කතා කරනකොට අපි බයිබලයේ කියවනකොට පරණ ගිවිසුම කියවනකොට විශේෂයෙන් මේ යුද්ධයන් ගැන අපිට බොහෝ වර අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේවා කියවන සමහර කිතුණුවන්ට පවා කිතුණුවන් නොවන අයට පවා මතුවෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ යුද්ධ ගැන කතා කරන දෙවියන් වහන්සේ මේ යුද්ධයට මේ විදිහට ජය දුන්නා කියලා කතා කරන මේ යුද්ධ කරන දෙවි කෙනෙක්ද අපිට ඉන්නේ කියන එක. දැන් අපි කතා කරන්නේ මේ එන්න යනවා නැත්නම් අපි එළඹිලා තියෙන කාලීගියේ අපිට දකින්නට ලැබෙන්නට යන යුද්ධයක් ගැන. දෙවියන් වහන්සේ මේ වගේ යුද්ධවලට ඉඩ දෙනවද? දෙවියන් වහන්සේ ඒ දේ කරන්න ඉඩ හරිනවද? ඔව් මේක හුඟක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි. පළවෙනි කාරණය දෙවියන් වහන්සේගේ සර්ව සාධාරණත්වය කියන එක ගැන නිසි වැටහීමක් අපේ මේ සීමිත මොළයෙන් ලබා ගන්න බෑ. ඒක පළවෙනි කාරණය. දැන් දෙවියන් වහන්සේ යහපත කරපුවම ආශිර්වාද කරනවානේ. ඒක ගැන කිසිම සැකයක් නැහැ. කාසිය අනිත් පැත්තක් තියෙනවා. වැරදි කරපුවම ඒකේ ප්‍රතිඵලය නැත්නම් විපාකය එන්න ඉඩ හරින්නත් දෙවියන් වහන්සේගේ සර්ව සාධාරණත්වයේ තුල ඉඩ තියෙනවා. නැත්නම් සර්ව සාධාරණයි කියලා කියන්න බෑ. හැමතිස්සෙම හොඳට විතරක් ආශිර්වාද කර නරක කරපුවම
අත් දෙක පියවගෙන ඉන්න බෑ. ඒක සාධාරණත්වය නෙමෙයි ස්වභාවිකව. ඉතින් ඒ වගේම අර ගලාති 6:7 පාවුල්තුමත් කියනවා රැවටෙන්න එපා. දෙවියන් වහන්සේට සරදම් කරන්න බෑ. යමෙක් වපුරන්නේ හොඳ හෝ නරක කුමක්ද ඒක කපා ගන්න. දැන් එයාට ලියන්න තිබුණා රැවටෙන්න එපා. යමෙක් මොනවද වපුරන්නේ ඒක කපා ගන්න. එච්චරයි. නමුත් ඇයි එතන දෙවියන් වහන්සේට සරදම් කරන්න බෑ කියලා එයා කිව්වේ? මේ ඔක්කොම යුද්ධ වලට දෙවියන් වහන්සේට ඉඩ අරින්න වෙලා තියෙන්නේ මිනිස්සුયો කරන්නා වූ ඒ අයගේ වැඩ නිසා තමයි, ක්‍රියාපටිපාටිය නිසා. එහෙම ඉඩ නොදී සිටීම තමයි අසාධාරණ වෙන්නේ. ඉතින් ඒක ලේසි නැහැ තේරුම් ගන්න. ඉතින් හොඳ කරපුවාම විපාක දෙනවා වගේම නරක කරපුවාම ඒ නරක ක්‍රියාවල ඒ තරම් යහපත් නැති විපාක පැමිණීමට ඉඩ හරින්න දෙවියන් වහන්සේට සිද්ධ වෙනවා සර්ව සාධාරණ දෙවියන් වහන්සේ හැටියට. හරි ඒක තමයි වෙලා තියෙන. දැන් හුඟක් වෙලාවට අපි ක්‍රිස්තියානි අය කියන දෙයක් තමයි සතුරන්ට සමාව දෙන්න කියලා. මම ඉතින් අහන්න මේ ප්‍රශ්නේ. ඒගොල්ලෝ දැන් නම් බෑ කොවිඩ් නිසා. හරි ඔක්කොම මේ ක්වොරන්ටයින් ඉවරුනාම කවුරු හරි යනවා නිවාඩුවකට Tamanගේ නිවස වහලා දාලා කොහේ හරි ගිහිල්ලා එනකොට දකිනවා ගෙදර හොරු පැනලා ඔක්කොම අරගෙන ගිහලා දැන් යනකොට Facebook දානවා නේද හොරුන්ට කියලා අරිනවා ඔන්න අපි ගෙදර නෑ කියලා. ඉතින් ඊට පස්සේ ඔන්න එනකොට ගෙදර හොරු අරගෙන ගිහිල්ලා වටිනා දේවල්. ඉතින් ඔබ සතුරන්ට සමාව දෙනක නිකන් ඉන්නවා. එමෙ හිටියත් ඒකත් වැරදි. ඇයි ඉඩ දෙන සතුරට තවත් හොරකම් කර කර යන්න. ඔබ හරි කෙනෙක් හැටියට වගකිව යුතු පුරවැසියෙක් හැටියට පොලිසියට ගිහිල්ලා ඒ පිළිබඳව පැමිණිල්ලක් කරන්නට ඕන. දැන් පොලිසියේ ක්‍රියාකාරීත්වය ගැන මම මිනිස්සුන්ට ප්‍රශ්න තියෙයි ඒක වෙනම දෙයක්. නමුත් ඔබේ කොටස ඔබ කරන්නට ඕන. හැබැයි ඒ කරන ආකල්පය තමයි වැදගත්. ඒක කරන්නේ මුන්ට හොඳ පාඩම උගන්වන්න ඕනේ කියන ආකල්පෙන් නම් ඒ හරි ක්‍රියාව කෙරුවත් ඒකෙන් දැන් වහන්සේට දැන් වහන්සේට බෑ ඔබට ආශිර්වාද කරන්න. ඔබේ ආකල්පය වෙන්න ඕන. මම එයාට සමාව දෙනවා. හැබැයි එයා දිගටම වැරදි වැඩ කරගෙන ගිහිල්ලා කොහි අවසන් වෙයිදලා මේ ලෝකෙත් පැමිණෙන ලෝකෙ. ඉතින් එයාටත් දෙවියන් වහන්සේවත් එක්කලා පසුතැවීමකට පැමිණිලා ඒ වැරදි වැඩ කිරීමෙන් ඉවත් වෙන්න මං කරන මේ සුළු දේවවත් උපකාරී වේවා කියන අදහසින් කරනවා නම් අන්න දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙලා ඔබේ නැති වෙච්ච බඩු වලට වැඩිපුරත් ආශිර්වාද කරයි. නමුත් මං කියන පොයින්ට් එක මේකයි. හරි දේ නැත්නම් යහපත් දේ හෝ අයහපත් දේ කිරීම නෙමෙයි ඒ කරන අරමුණ මොකක්ද කියන එකයි වැදගත් වන්නේ. ඒක නිසා යෙරමියා 17:10 දෙවියන් වහන්සේ කියලා තියෙනවා ඔබගේ ක්‍රියාවලට නිසියාකාරව විපාක දෙන පිණිස සිත සෝදිසි කොට අදහස් විමසන්න කියලා. මොන අරමුණෙන්ද මොන ආකල්පෙන්ද කරන්නේ කියලා. දැන් ඔබට පේනනේ දැන් වහන්සේගේ ਸਰව සාධාරණත්වය ගැන අපිට නිසි වැටහීමක් නැති විත්තිය. අපි බලන්නේ ක්‍රියාව, දැනුස බලන්නේ ක්‍රියාව පිටිපසින් තිබෙන අරමුණ සහ ආකල්ප. ඒක තමයි දැන් වහන්සේට වෙන්නේ අවස්ථාවලදී ඉඩ හරින්නට යුද්ධ ලැබෙනවා. පාස් එතකොට ඔබ කියන විදිහට මේ දෙවියන් වහන්සේගේ සර්ව සාධාරණීත්වයමද හේතුව වෙන්නේ මේ පැමිණෙන්නට යන යුද්ධයට? ඇත්තෙන්ම ඔව්. මොකද ඒ ගැන දෙවියන් වහන්සේ යෙසායා 29 කියලා තියෙනවා. යෙසායා 29 කියලා තියෙනවා ඊශ්‍රායලයේ උඩඟුව අපිට හානි කරා. ඒක නිසා දෙවියන් වහන්සේ වැඩිපුරම ද්වේෂ කරනවා නම් කරන්නේ උඩඟුවට. හරි මමත්වයේ උඩඟුව අපිට හානි කරන්නේ අපි දන්නවා. ඒකේ උදාහරණයක් තමයි ඊශ්‍රායලය හිතාගෙන ඉන්නේ අපි තමයි කෙරුමු. අපිට ගහන්න කාටවත් බෑ. අපි මේ තරම් යුද්ධ කරලා ජය අරගෙන තියනවා කියන ඒ උඩඟුවෙන් පිළිලයි. ඒක ඊශ්‍රායලයට හානි කරා. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ
ඒ වගේ වටේම තියෙන සතුරු සේනාවන් නැත රටවල් සතුරුන් හැටියට ඊශ්‍රායලයට පහර දෙන්න ඉඩ හරිනවා. පාස්ටර් එතකොට ඔබ කියන විදිහට මේ ඊශ්‍රායලයේ උඩඟුකම නිසා දෙවියන් වහන්සේ ඊශ්‍රායලය විනාශ කරන්න යනවා? නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක සක්සුදක්ෂේතේ වචනේ පැහැදිලිව තිබෙනවා. මේ වගේ ඊශ්‍රායලයේ උඩඟුව නිසා ඒගොල්ලෝ හිතනවා මේ සතුරු සේනාවන් ඒගොල්ලන්ගේ තාක්ෂණ ශක්තියෙන්, යුද්ධ හමුදාවේ ශක්තියෙන්, ඒ වගේම බුද්ධිඅංශ ශක්තියෙන් මේ සෑම දෙයක් නිසා ජය ගන්න පුළුවන් කියලා. ඒ සියල්ලකින්ම ඒගොල්ලන්ට ජය ගන්න බැරි විත්තිය ඒගොල්ලන්ට ඒත් තාක්ෂණාංශයේ දේවල් ක්‍රියා විරහිත වෙන්න පුළුවනි. ඒක පසුගිය එක ගාසා සමග පැමිණි යුද්ධයකුත් සිද්ධ වුණා. හරිද? ඒක හොඟක් අය දන්නේ නැහැ. ඒ ඇත්ත වශයෙන්ම තෙල් අවීව් වලට ආවා එක මිසයිලය ඔක්කොම බය වෙලා හිටියා. එතකොට ඒ මිසයිලය ගිහිල්ලා තෙල් අවීව් හැපැත්තේ තියෙන්නේ මධ්‍යධරණි මුහුද. ඒකට වැටුණා. ඒ පිළිබඳව යුද හමුදාවේ හිටපු අය පුදුම වුණා කොහොමද ඒක උනේ කියලා. එනිකන් ජනවාසී ඉංගියක් දුන්නා වගේ උඹලා බලාගනිලා මමයි ආරක්ෂා කරන්න කියන එක පිළිබඳව. නමුත් කොච්චර ජනවාසී ඉඟි දුන්නත් මනුෂ්‍ය සිරිත වෙලා තින්නේ ඒව නිකන් පැත්තකට දාලා Tamanට ඕන දේ කරනවා. ඉතින් ඒ තත්ත්වයට පැමිණිලා හැබැයි ගීතාවලිය 83 තියෙන යුද්ධයට ආපුවම ඒගොල්ලන්ට ඒ යුද්ධ හැකියාව කොයිතරම් තිබුණත් ජය ගන්න බැරි බව ඒත්තු ගිහිල්ලා ගීතාවලිය 83 13 ඉඳලා ඒගොල්ලන් දෙවියන් වහන්සේට ආයාචනා කරන්න පටන් ගත්තා. ඒකම යසායා 29 අර ඉස්සෙල්ල කිව්වා වගේ 5 ඉඳලා තියෙනවා. නුඹේ හඬ පොළවේ දූවිල්ලෙන් වගේ එනවා කියලා. ඒ කියන්නේ පහතටම වැටිලා එනවා. එතකොට දෙවියන් වහන්සේ අර යාඥාවට පිළිතුරු දෙනවා. ඒ යාඥාව කියලා තියනවා වගේ මේගොල්ලන්ව සුළඟට ගසා යන දූවිල්ල වගේ කරන්නයි කියලා තමයි යාඥාව ඉල්ලන්නේ. යසායා 29 තියෙනවා 5 ඉඳලා දැන් වහන්සේ ඒ වගේ ඒ සතුරු සේනාව විනාශ වෙන්න ඉඩ අරිනවා. තව එක දෙයක් කියන්න ඕනේ, සතුරු සේනාව විනාශ වෙනකොට ඊශ්‍රායලයට විරුද්ධව තියෙන ප්‍රධානතම කාරණාවන් ඉවත් වෙලා යනවා. එතකොට තමයි අර එසකියල් 37:11 කියලා තියෙන විදිහට ඊශ්‍රායලය සමාදානයෙන් කිසිම ආරක්ෂිත පියවරවල් නැතිව ඉන්න යන්නේ, ජීවත් වෙන්න යන්නේ. මක් නිසාද තිබෙන ප්‍රධානතම හේතු ඉවත් වෙනවා. ඊශ්‍රායල් විරෝධී හේතු ඉවත් වෙනවා. එම යුද්ධය අවසන් වෙනවා. මේ යුද්ධයේ අවසානයේදී මොකද සිද්ධ වෙන්නේ? දැන් නැත්නම් මේ යුද්ධයෙන් පස්සේ මොන වගේ තත්ත්වයක් ඊශ්‍රායලයට ලෝකෙට උදා වෙන්නේ යනවා පාසල්? හරි. දැන් ඊශ්‍රායලය කරන කොටගෙන තමයි හොඟක් දේවල් මැද පෙරදිග විතරක් නෙමෙයි ලෝකෙටම සිද්ධ වන්නේ. දැන් අර ඉස්සර හිටපු එක දේවදාසෙ කියලා තිබුණා. හරිද? ඊශ්‍රායලය මැද පෙරදිග අන්තිම ජවනිකාව දෙවියන් වහන්සේ අවුරුදු 2000කට ඉස්සෙල්ලා ලියලා ඉවරයි. හරිද? ඒක නිසා ඊශ්‍රායලයේ දිහා බලාගෙන ඉන්න ලෝකේ මොනවද සිද්ධ වෙන්න යන්නේ. ඩෙරික් ප්‍රින්ස් කියන ඒ දේවදාසයා ඊශ්‍රායලයේ ජීවත් වෙන එයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. එයා යුදෙව්වෙක් නෙමෙයි. නමුත් එයා කියලා තිබුණා කොහොමද අවුරුදු 2000කට ඉස්සෙල්ලා දැන් වහන්සේ අවසාන ජවනිකාව ලියලා තියෙන්නේ. ඊශ්‍රායලයේ දිහා තමයි බලන් ඉන්න ඕන, ඒක දැනගන්න ඕනේ නම් කියලා. දානියෙල් පොතේ තියෙන ගෝලීය රාජ්‍යය එතකොට ස්ථාපිත වෙන්නේ. ගෝලීය රාජ්‍යය මේ ගැන ගොඩක් කන්ස්පිරසි තියරිස් තියෙනවා. අපි ගොඩක් දැකලා තියෙන වීඩියෝස් මේ ගැන නැවත ආරක් සමාජ මාධ්‍යවල කතා වෙනවා. මොකක්ද පාස මේකේ ඇත්ත නැත්ත? අපි දකිනවා මේ මෑත කාලෙදී මේ ගැන ගොඩක්ම මේ දේවල් අනාවරණය වෙමින් තියෙනවා. මොකක්ද මේ ගැන ඔබේ අදහස? හොඳයි. දැන් ඩෙරික් ප්‍රින්ස් අවුරුදු 2000කට ඉස්සෙල්ලා කියලා. ඒකත් ඉස්සෙල්ලා ඕකේම 100ක් හරි. ඒ අවසාන ජවනිකාව. හරිද? නමුත් අවුරුදු 500කට ඉස්සෙල්ලා බැබිලෝනියාවේ ජීවත් වෙච්ච දානියල්ට දෙවියන් වහන්සේ යම් දර්ශනයන් දුන්නා. ඒවා 7 වෙනි පරිච්ඡේදයේ සඳහන්. ඒවවල තිබෙනවා ලෝකයට පැමිණෙන්නට තිබෙනා වූ අධිරාජ්‍ය. ඒවා කියනකොට
අනාවකේ නමුත් අපිට අද ඉතිහාසය. නමින් නොකිව්වට ලක්ෂණයන් තිබුණ හඳුනගන්න පුළුවන්. බැබිලෝනියානු අධිරාජ්‍ය ඒක නෝ කියම සිටිනවා. ඊට පස්සේ මීඩියෝ පර්සියානු, ග්‍රීක, රෝම අධිරාජ්‍ය. ඊට පස්සේ කියා සිටිනවා ඔහු කියනවා ඒ තිරිසනෙක් ආව, මුර්ගයෙක් ආවා අං 10ක් එක්ක. ඔහු බලාගෙන ඉන්නකොට අං 3ක් ඉවත් කරමින් තව අඟක් ආවා. ඇස් සහ කටක් තියෙන දේව අපහාස වචන කියන එක. ඉතින් ඔහුට දර්ශනය ලැබෙනකොට තව වටේ සිටියා දේවදූතයෙක්. ඔහු දේවදූතයෙක් ළඟට ගිහිල්ලා අහනවා මොකක්ද මේ දර්ශනයේ තේරුම කියලා. ඒ තේරුම 7 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ ඉඳලා කියනවා දේවදූතයා මුළු ලොවම පාලනය කරන රාජ්‍යයක් ස්ථාපිත වෙන්න යනවා කියලා. දැන් මිනිස් ඉතිහාසයේ තිබිච්ච කිසිම රාජ්‍යයක් රෝම අධිරාජ්‍ය වේවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වේවා මුළු ලෝම පාලනය කෙරුවේ නැහැ. නමුත් මේ දේවදූතයා කියා සිටිනවා අර දර්ශනීය ප්‍රකාර මුළු ලොවම පාලනය කරන අධිරාජ්‍යයක් වෙනවා. ඒකේ රජවරු 10 දෙනෙක් රජකම් කරන්න යනවා කියලා. ඉතින් ඒ ගෝලීය රාජ්‍ය කියන එක ඒ වගේ දේව වචනේ මීට අවුරුදු 500කට ඉස්සෙල්ලා. දැන් අර එක අඟක් ගැන කතා කරනවා ඇස් දෙකක් සහ කටක් තියෙන මේ අපි කතා කරන්නේ නැත්නම් අපි මේ අඩිය තියලා තියෙන්නේ අන්තක්‍රිස්තුස්ගේ කාලෙට. ඒ කතා කරන්නේ අන්තක්‍රිස්තුස් ගැන නේද පාස්? ඒ කතා කරන්නේ අන්තක්‍රිස්තුස් ගැන. නමුත් අපි තාම අන්තක්‍රිස්තුස්ගේ කාලෙට ඇවිල්ලා නැහැ. ඊට ඉස්සෙල්ලා මේ ගෝලීය රාජ්‍ය පාලකයන් 10 දෙනෙක්ගෙන් සමන්විත ස්ථාපිත වෙනවා. ඒකනේ දැක්ක ඉස්සෙල්ලා අං 10ක් තියෙනවා. ඒ අං 3ක් ඉවත් වුණාම තමයි අරයයි. ඉතින් මෙතන තමයි මොකක්ද මේ අන්තක්‍රිස්තු වෙනවා කීකේ ඉන්නවා. ඊට ඉස්සෙල්ලා අර 10 දෙනා ස්ථාපිත වෙන්න ඕන. දැනටම මේ 10 දෙනා නැත්නම් මේ රාජ්‍යයන් 10 හෝ නායකයන් 10 දෙනා නියම වෙලා තියනවාද? නැත්නම් මේ පිළිබඳව ඉඟි මොන හරි පළ වෙලා තියනවාද? පාසකේ අදහස ඔව් ඉඟි පළ වෙලා තියෙනවා. දැන් මේ තමයි සමහර වෙලාවට අවංක කිතුනුව පවා යම් දෙයක් සිදු වුණාම මුළු පින්තූරයේ අධ්‍යයනය කරන්නේ නැතුව අර සිදුවෙන එක දිහා බලලා බැරි නිගමනයන්ට එනවා. දැන් යුරෝපීය පොදු හවුල කියන එක ඉදි වුණාම මුගක් අය හිතුවා ඒ තමයි අර අං 10 තියෙන මුර්ගයා කියලා. නමුත් අද යුරෝපීය පොදු හවුලේ අං 10 ඊට වඩා ගිහිල්ලා. ඒ වගේම ඒක යුරෝපෙට විතරයිනේ. දැන් දේවදූතය කියන්නේ මුළු ලෝම පාලනය කරනවා. යුරෝපය පාලනය කරනවා නෙමෙයි. නැත්නම් රෝම අධිරාජ්‍යයේ කොටස පාලනය කරනවා කියලා නෙමෙයි. නමුත් එන්නේ මුළු ලෝම කියලා. ඉතින් දැනටම මොනතරම් තොරතුරු තිබෙනවා ලෝකයම කලාප 10කට බෙදලා කියලා. හරි? එකක් ඇවිල්ලා උතුරු ඇමරිකාව, කැනඩාව, බටහිර ඉන්දියාව දොවේ එක්කම මුළු දකුණු ඇමරිකාවේ රටවල් ඔක්කොම තව කලාපයක්, අප්‍රිකාව රටවල් තව කලාපයක්, මැද පෙරදිග රටවල් තව කලාපයක්, මුළු යුරෝපයම එක කලාපයක් 10ක් නෙමෙයි. එතකොට සෝවියට් රුසියාව කියලා ඉස්සරහ තිබුණා ජෝර්ජියා ඉඳලා යුක්‍රේන වෙනකන් ඔක්කොම රටවල් එකතු වෙලා ඒක කලාපයක්. එතකොට චීනේ, ටිබෙට් ඒක කලාපයක්, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශ, නේපාලය ඔක්කොම එක කලාපයක්. එතකොට ආසියානු රටවල් එක කලාපයක් සහ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පපුවා නිව්ගිනි එක කලාපය 10කට බෙදලා. දැන් මේ නායකයින් නැත්නම් මේ කලාප 10න් නැත්නම් මේ නායකයන් 10 දෙනාගෙන් 3 දෙනෙක් ඉවත් වෙන්න යනවා නැත්නම් රැටෙන්නට යනවා. පාස්සට මේ පිළිබඳව ඉඟි පළ කරන්න පුළුවන් දේව වචනයට අනුව කවුද මේ 3 දෙනා විය හැක්කේ? ඒ වගේම කොයි කාලයක මොන ආකාරයකට මෙයාගේ ඉවත් වීම නැත්නම් වැටීම සිද්ධ වෙන්න යනවා ඇතිද කියලා. අන්න ඒක තමයි එසකියල් 38 ලියන්නේ. එසකියල් 38 මුල්ලේ ඉඳලම තිබෙනවා හඳුන්වා දීලා කවුද මේ 3 දෙනා කියලා. මම කියවනේ රුසියාව. ඒ තමයි එක්කෙනෙක්. එතකොට යුරෝපීය කලාපයේ ලොක්ක පැමිණෙන්න යන්නේ ගෝමර් කියලා තියෙන ඒ කියන්නේ ජර්මනි. දැන් මතක තියාගන්න රජවරු 10 දෙනෙක් කියලා තියෙනවා.
ජර්මනියේ ඉන්නේ කාන්තාවක් ඇන්ජලා මර්කල් කියලා. හැබැයි මේ අවුරුද්ද මුලදී ඇය කිව්වා මේ අවුරුද්දේ විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ පස්සේ එයා අයින් වෙනවා. එතකොට පිරිමි කෙනෙකුට ඉදිරියට එන්න පුළුවන්. දැන්ටමත් හුඟක් අය දෙතුන් කෙනෙක් ගැන නම් කියලා තියෙනවා එන්න පුළුවන්. එතකොට ආපහු අර 10 දෙනා රජවරු 10 දෙනා දුන්නේ. ඉතින් යුරෝපීය ලොක්කයින්ට යන්නේ ජර්මනිය. මැද පෙරදිග ලොක්කයින්ට යන්නේ ඉරානයෙන් බයිබලි දෙනවා පර්සි. ඒ මතක තියාගන්න ඕන ඉරානය අරාබි රටක් නොවේ. ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ අරබි භාෂාව. ඒගොල්ලෝ කතා කරන්නේ පාරසි භාෂාව. අර මීඩියෝ පර්සියානු කියලා අධිරාජ්‍යය ගැන කිව්වේ ඒක. හරි. එතකොට තුර්කියෙත් ඉන්නේ අරාබි නෙමෙයි. ඒගොල්ලෝ කතා කරන්නේ තුර්කි භාෂාව. ඒගොල්ලෝ අරාබි නෙමෙයි. ඉතින් මේ වගේ හුඟක් අය හිතන් ඉන්න මැද පෙරදිගට ඔක්කොම අරාබි කියලා නැහැ. ඒ තියන් මතක තියාගන්න. හැබැයි මැද පෙරදිග නායකයා ඉන්නේ ඉරානය. දැන් නායකයෝ තුන් දෙනා අන්තුන රුසියාව, යුරෝපය සහ පර්සියාව. ජර්මනිය ප්‍රමුඛ යුරෝපය සහ පර්සියාව ඒ තුන් දෙනා තමයි ඒ හමුදාව තමයි ඊශ්‍රායලට විරුද්ධව යන්නේ. මෙවැනි රටවල් ගණනාවක් දැන් අපි සාමාන්‍ය අපේ අවබෝධය තමයි ඉරානයයි ඊශ්‍රායලය අතර තමයි යුද්ධය තියෙන්නේ කියන එක. නමුත් මෙවැනි රටවල් ගණනාවක් එකතු වෙලා ඊශ්‍රායලට විරුද්ධව නැගී සිටින්න, ඊශ්‍රායලට පහර දෙන්න. මොකද්ද පාස මේකට හේතුව? මේ බයිබල් පදයට අනුව ඔබ හිතන්නේ මොකක්ද මේකට හේතුව? බයිබල් පදයේ අනුව තිබෙන හේතුවට කියන්නේ වර්තමාන හේතුවක් කියන්නේ මේ තරම් සැදෙක වෙන්නේ කියලා. දැන් ඒගොල්ලෝ එන්නේ ඊශ්‍රායලය විනාශ කළ මම ඉස්සෙල්ලා කිව්වා වගේ. නමුත් අර හමුදා තුන යන්නේ ඊශ්‍රායලය විනාශ කරන අදහසෙන් යුදා විරෝධීව නෙමෙයි. 12 වෙනි පදයේ තියෙනවා එසේකියල් 38 දෙවියන් වහන්සේ වහන නුඹලා එන්නේ වස්තුව කොල්ලකන්න. ඊශ්‍රායලය ඒ තරම් ධනවත් වෙන්න යනවා. මේගොල්ලෝ ඉන්නේ යුදා විරෝධී නිසා නෙමෙයි. අර මම කියවනේ ඊශ්‍රායල් විරෝධීකම ඉවත් වෙනවා කියලා. ඒක ඊට පස්සේ නැහැ. මේ හමුදාව එන්නේ ඊශ්‍රායලයේ තියෙන ධනය කොල්ලකන්න. ඒකත් පැහැදිලිවම 12 වෙනි පදයේ තියෙනවා එසේකියල් 38. පාස්ස දැන් ලෝකයේ කොටස් 10කට නැත්නම් කලාප 10කට බෙදෙනවා කොහොම මට දැනගන්න කැමතියි ශ්‍රී ලාංකිකයෙක් විදියට විශේෂයෙන් ලංකාව මොන කලාපයට අයත් වෙයිද? ඔක තමයි හුඟක් ශ්‍රී ලාංකික වැසියන්ට දැනගන්න අවශ්‍ය කරන්නා වූ ප්‍රශ්නය. නැත්නම් උත්තරේ ලංකාව ඉන්දියාවට නෙමෙයි ආසියාවට, ආසියානු කලාපයට තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒකට හේතුව ලංකාව පිහිටලා තිබෙන්නේ පර්සියානු බොක්කෙන් එන නැව් බහුතරයක් ලකින් යන විදිහට. ඒක භූගෝලීයව දෙවියන් වහන්සේ සැලසුම් කරලා තියෙන දෙයක්. ඒ විතරක් නෙමෙයි ලංකාවේ තමයි වැඩිපුරම ස්වභාවික වස්තු තියෙන්නේ රටවල් වලින්. ඒ වගේම හොඳම ජලය. ඉතින් මෙවැනි හේතුන් නිසා ලංකාව ආසියානු කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානය කරලා තිබෙනවා. එක දෙයක් හුඟක් අය නොදැන සිටින්න පුළුවනි. 1948 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මුළු බටහිරම හිතාගෙන හිටියේ ආසියාවේ ආර්ථික බලවතා වෙන්න යන්නේ ශ්‍රී ලංකාව කියන. ඒ තරම් අවශ්‍ය කරන්නා වූ සෑම උපකරණයක් කියමුකෝ ස්වභාවික ලංකාවට තමයි. ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත්. නමුත් ජපානයේ නෙමෙයි, සිංගප්පූරුව නෙමෙයි, කොරියාව නෙමෙයි, ලංකාව. නමුත් ඒ කිසිම දෙයක් ලැබුණේ නැහැ නොයෙකුත් හේතුන් නිසා. පාස්ස ඔබතුමා කිව්ව විදිහට දැන් ඊශ්‍රායලට විරුද්ධව මේ රාජ්‍යයන් තුනක් යුද්ධ කරන්නට යනවා. එසකියල් 38 වෙනි පරිච්ඡේදෙම මනාව පහදලා දුන්නා මේ කොයි කාලේ කොයි ආකාරයෙන් සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ යුද්ධයෙන් පස්සේ මොකද්ද මේකේ ප්‍රතිඵල වෙන්නට යන්නේ? නැත්නම් යුද්ධයෙන් පස්සේ සිද්ධ වෙන්නට යන දේ ගැන මොකද කියන්නේ? ඔව් ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මොකද ඊශ්‍රායලයේ සමාදානයෙන් කිසිම ආරක්ෂිත පියවරයක් නැතුව ජීවත් වෙනවා නම් එහෙනම් මොකද්ද මේ යුද්ධයෙන් වෙන්න යන්නේ කියලා. නැවත වරක් දෙවියන් වහන්සේ ඒ ඊශ්‍රායලය ආරක්ෂා කරනවා. එසකියල් 39 වෙනි පරිච්ඡේදයේ තියෙනවා කෙලෙසද දෙවියන් වහන්සේ භූමිකම්පා, ගල් වරුසා එවැනි දේවල් කරනකොටගෙන එන හමුදාව විනාශ කරන්න කියලා. ඒ තරම්
බටයන් ගණනක් ඉන්න යනවා ඒ හමුදා තුනේම ඊශ්‍රායලයට මාස 7ක් යනවා ඒ මෘතදේහයන් වලලලා භූමිය පිරිසිදු තත්ත්වයකට ගෙනෙන්නට. ඒක එසේකියල් 39 11 වෙනි පදයේ සඳහන්ව තිබෙනවා. ඒක තමයි මේ යුද්ධේ සිද්ධ වෙන්න යන ප්‍රතිඵලය. පාස්ස ඒ වගේම තමයි බයිබලයේ සඳහන් වෙනවා නේද මේ සාම ගිවිසුමක් පිළිබඳව. මොකද්ද මේකේ ඔබට පුළුවන් නම් මේක පොඩ්ඩක් පහදලා දෙන්න. ඔව්. දැන් අර අං තුනක් නැති වුණාම නැත්තම් නායක තුන් දෙනෙක් නැති වුණාම එනවා අංකක් ඇස්තුයි කටකුත් ඇතිව. ඒක අර දේවදූතයා පැහැදිලි කරනවා එන ගෝලීය නායකයා කියලා. අන්තක්‍රිස්තු කියලා කියනවා. ඒ වගේම නොයෙකුත් මුර්ගයා කියලා තිබෙනවා. එමෙන්ම නපුරුකමේ මිනිසයා කියලා තියෙනවා. ඒ වගේ නොයෙකුත් වෙනත් නාමයන් තිබෙනවා බයිබලයේ. ඒ කෙනා ඉදිරිපත් වෙනවා යුදෙව් මිනිසයන්ට ඕගොල්ලන්ව බේරාගත්ත මෙසියස් මමයි. මොකද මෙසියස් වහන්සේ ඇවිල්ලා රජෙක්, ආගමික නායකයෙක් නෙවෙයි. ඒකත් අපි මතක තියාගන්නට ඕන දේව වචනය ප්‍රකාරය. ඉතින් මක්නිසාද මතක තියාගන්න ගාබ්‍රියෙල් දූතයා මරියතුමීට කියන්නේ ඔබගේ කුසයට එන කෙනාට දෙවියන් වහන්සේ දාවිද්ගේ සිංහාසනය දෙනවා කියලා. ඒක ඉඳගන්නේ රජෙක්. ඉතින් ඒක තමයි මෙසියස් කියන වචනේ ආලේපලත් තැනත්තා රජෙක්. ඒක හුඟක් වෙලාවට බොහෝ අය තේරුම් අරගෙන නැහැ. ආගමික නායකයෙක් ගැන නෙමෙයි එතන සඳහන් වන්නේ. ඉතින් මේ වගේ ක්‍රිස්තුස් වහන්සේ සැබෑ ක්‍රිස්තුස් වහන්සේ ආපහු වෙන්නේ ඒ දාවිද්ගේ සිංහාසනේ ඉඳලා රජ කරන්න අවුරුදු 1000කට. නමුත් ඒක ඉස්සෙල්ලා මේ ව්‍යාජ කෙනා ඉදිරිපත් වෙලා මේ යුද්ධයේ අවසානයේදී දෙවියන් වහන්සේ ඊශ්‍රායලය බේරගත්තම එයා කියන මම තමයි ඔයගොල්ලෝ බේරගත්ත ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මෙසියස් කියලා. ඉතින් යුදෙව් මිනිස්සු එයාව පිළිගන්නවා මෙච්චර කල් අපි බලාගෙන හිටපු කෙනා ඔන්න දැන් ආවා කියලා. ඊට පස්සේ දානියල් 9:27 සඳහන් වෙනවා එයා කොහොමද සාමකීසුමක් තහවුරු කරන්නේ කියලා. අර ඉතුරු 7 දෙනාත් එක්ක ඒ සාමකීසුම එයා තහවුරු කරනවා. ඒක තමයි හුඟක් අය කතා කරන අවුරුදු 7 සාමකීසුම. ගාබ්‍රියෙල් දූතයා එතෙන්දී දාවිත් කිව්වා කාලසටහනේ 70 වෙනි සතියේ. කිතුණුවන් විදිහට ගොඩක් වෙලාවට අපිට අපේ ගැලවුම්කාරය පිළිබඳව තියෙන අදහස, අර්ථකථනය, යේෂුවා වහන්සේ ගැන තියෙන අවබෝධය ගොඩක් වෙලාවට වෙනතකට යොමු වෙලා තියෙනවා වගේ තමයි මට පෙනී යන්නේ අපි මේ කතා බහත් එක්ක. කොහොම වුණත් මම දැනගන්න කැමති අපි මේ කතා කරගෙන ආපු ගොඩාක් අනාගත වාක්‍යයන්, පරණ ගිවිසුම පදනම් වෙච්ච අනාගත වාක්‍යයන් මේ ගැන යේෂුවා වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ මොනවද සඳහන් කළා නැද්ද? විශේෂයෙන් මේ දානියල් පොත ගැන අපි කතා කරනකොට මේකේ සඳහන් වෙන දේවල් ගැන යේෂුවා වහන්සේ මොන වගේ දේවල්ද කියලා කියනවා. හොඳයි. දානියල් 9:27 ඊට පස්සේ තියෙන දේ තමයි සාමගිවිසුම ගැන සඳහන් වුණාන් පස්සේ ඒ පැමිණෙන ගෝලීය නායකයා පාලු කරන පිළිකුල කියන දේ ස්ථාපිත කරනවා කියලා දේවමාලිගාවේ. ඒකම යේෂුවා වහන්සේ කියනවා මතේ 24:12 ඒ දානියල් විසින් කියන ලද පාලු කරන පිළිකුල ඉදිරි කරපුවම ඊශ්‍රායල සිටින යුදා අයට පලා යන්න සිද්ධ වෙනවා කියලා. ඒක එතන දානියල් පොතේ කියපු දේ කෙලින්ම උපුටා දක්වනවා එතුමන්. ඒ වගේම පාවුලුත් මේ ගැන කියනවා වෙන විදිහකට. දෙවෙනි තෙසලෝනි දෙවෙනි පරිච්ඡේදයේ කියනවා කොහොමද ඒන තැනත්තා ගිහිල්ලා දේවමාලිගාවේ එයා ඉඳගෙන එයා තමයි දෙවියෝ කියලා කියපොම තමයි යුදා මිනිසුන්ගේ ඇස් ඇරෙන්නේ. ඒ වගේම එළිදරව් 13 තියෙනවා පින්තූරයක් යම් දෙයක් තියෙන්න යනවා යම් ප්‍රතිමාවක් වගේ දෙයක්. නමුත් ඒක ප්‍රතිමාවක් නෙමෙයි. අද තාක්ෂණ අංශයෙන් විද්‍යාව අංශයෙන් ඔබ දකින හොලෝග්‍රාෆ් කියන එක එවැනි දෙයක් තිබෙන්න යනවා. ඒකත් අර පාරු කරන පිළිකුල හා සමානව තිබෙන. ඉතින් අලුත් විශ්වෙත් නොඑක් තැන්වල ඒ ගැන සඳහන්ව තිබෙනවා. මම හිතනවා අද අපේ මේ මුළු කතා බහෙම නැත්නම් අපේ මේ මුළු සාකච්ඡාවෙම කල්පනා කරන්නට හිතා බලන්නට ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් දෙවියන්ගේ වචනේ ඔබ යම් පින්තූරයක් පොළවේ දමාගෙන කියවනවා. ඒ පින්තූරات වෙනස් වෙන්නට අද දවසේ අපේ කතා බහෙන් ඉඩ තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා නැවත දෙවියන්ගේ වචනේ කියවන එකත් ටිකක් කාලය අරන් කරන්න වෙන බව ඔබට පැහැදිලි වෙන්නට ඇති.
මං හිතනවා අද දවසට අපි කතා කරපු කාරණාවන් කල්පනා කරලා බලන්න ප්‍රමාණවත් කියලා. ඒ නිසා අපි මේ සාකච්ඡාව නිමාවකට ගෙනින්නට යනවා. හැබැයි ඊට පෙර පාස මට දැනගන්න ඕනේ ඔබතුමාගෙන් යේෂුවා වහන්සේ තවත් මේ අනාගතය පිළිබඳව මතක පැමිණෙන්නට තියෙන කාලය පිළිබඳව උන්වහන්සේ මොන වගේ දේවල් තවත් අපිට වැදගත් වෙන දේවල් සඳහන් කරලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඔබ ඉතා වැදගත් කරුණක් ප්‍රකාශ කර සිටියා. දැන් බයිබල් විද්‍යාවල හර්මනියුටික්ස් කියන විෂය උගන්වනවා. ඒ උගන්වන කියන දෙයක් තමයි කිතුනුවෝ දේව වචනය කියවනකොට තමන්ගේ හිතේ තියෙන දේ දේව වචනයට දානවා, දේව වචනේ තියෙන දේ තමන් හිතට ගන්නවට වඩා කියලා. ඉතින් කිතුණු අය කුඩා කාලේ ඉඳලම නොයෙකුත් දේවල් අහලා තියෙනවා. හැබැයි අහලා තියෙන හුඟක් දේවල් දේව වචනේ තියෙන පින්තූරයට හාත්පසින් වෙනස්. ඉතින් ඒක නිසා මම ඔබට පොඩි අවවාදයක් කරන්න කැමතියි. ඔබ දේව වචනේ කියවන කාල හිතේ තිබෙන දේ පුළුවන් නම් පැත්තකට දමන්න දාලා කියවන්න. එතකොට විවෘත මනසකින් එතකොට ඔබට දැක ගන්න පුළුවන් සැබෑ පින්තූරේ. මේ නිසා තමයි කිතුණු නොවන පසුබිම් වලින් පැමිණෙන අය දේව වචනේ කියනකොට ඒ තියෙන පින්තූරේ නිසියාකාරව ලබා ගන්න. ඉතින් මේක ඕනම විෂයක් ගැන තිබෙන දෙයක්. බයිබලයට පමණක් පුදු නෙමෙයි. කුඩා කාලේ ඉඳලා ඔබ අහලා තිබුණොත් උදාහරණයක් ඇටියට යම් දේශපාලන පක්ෂයක් හොඳයි කියලා ඊට පස්සේ ඔබ දකින්නේ ඒක හොඳයි වගේම තමයි. තම දේශපාලන නරකයි කියලා ඔබ දකින්නේ කොයිතරම් හොඳ කරොත් ඒක නරකයි වගේ. ඉතින් ওই වගේ කුඩා කාලේ ඉඳලා මනසට වැටිච්ච හොඟක් දේවල් අපි ලෝකේ ජීවත් වෙන කල අපි හිතන කරන දේවල් කියවන දේවල් වලට බලපෑම් කරනවා. ඉතින් ඒක නිසා තමයි ඉංග්‍රීසියෙන් කියනවා be open minded කියලා. ඒ වගේ විවෘත මනසකින් තමයි ඕනෑම විෂයක් අපි හදාරන්න ඕන, විශේෂයෙන්ම දේව වචනේ කියවන්නට ආපුවා. හොඳයි, අන්තිම කාලේ ගැන යේෂුවා වහන්සේ ගොඩාක් දේවල් කියලා තියෙනවා. බොහොමයක් කියලා තියෙනවා. ඔක්කොම කියන්න අපිට බෑ මෙතන. නමුත් ප්‍රධානතම කරුණු දෙක තුනක් කිව්වොත් එකක් ඇවිල්ලා එතුමන් කියලා තියෙනවා මත්තේ 24:10 ඉඳලා මේ නපුරුකමේ ආත්මය සීඝ්‍රයෙන් වැඩි වෙනවා කියලා. ඔබ ඒක දකිනවා අද ලෝකේ පුරා. ඒ දේ සිද්ධ වෙමින් යනවා. ඒ වගේම සැබෑ ඇදහිලිවන්තයන්ව තමන්ගේ පවුලේ අය පාවා දෙනවා කියලා. එවැනි කාලයකුත් පැමිණෙනවා. ඒවා නිකන් අසුභවාදී වගේ වුණාට සුභවාදී දෙයක්ත් ඔබට කියමින් අවසන් කරන්න කැමතියි. ඒ තමයි යේෂුවා වහන්සේ කියලා කියනවා. ඒ වගේම පාවුලු පළවෙනි තෙසලෝනිකේ 4 පළවෙනි කොරින්ති 15 කියලා තියෙන දෙයක් තමයි අපි ඔසවා ගැනීම කියලා කියනවා. හරි, යේෂුවා වහන්සේත් එක්ක සැබෑ සම්බන්ධතාවයක් තියෙන අය. මතක තියාගන්න ඕන නිකන් මේ පල්ලි යනවා කිතුණු ක්‍රියාපටිපාටික සිටින අය නෙමෙයි. සැබෑ සම්බන්ධතාවයක්. මොකද ඒ පිසි පොතේම පාවුලු කියා තිබෙනවා එතුමන් පැමිණෙන්නේ පිරිසුදු කන්‍යාවක් වගේ සභාවක් ගෙන්නට කියලා. කැලලක් නැති. අද අපි ඒ තත්ත්වයේ ඉන්නවද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඔබ සුද්ධාත්මයන් වහන්සේගේ උපකාරයෙන් ඒ පිරිසුදු එතුමන් පැමිණෙන කැලලක් නැති මනාලිය වීමට ඔබගේ පැත්තෙන් කොටස කරනවා නම් මොන අභියෝගයක් ආවත් ඔබ ජය ගන්න බවට පත් වෙනවා. බොහොම ස්තුතියි පාසර් මැක්ස්වෙල්. සන්තෝෂ වෙනවා මේ වගේ වැඩසටහනකට මාව සහභාගී කරගන්නට. මම හිතනවා අපි දෙවියන් වහන්සේගේ වචනය ගැන දකින ආකාරය, ඒ වගේම අපේ ඇදහිල්ලේ, අපේ කෝණය, ඒ වගේම තමයි අපි කාරණා දිස බලන ආකාරයට විවෘතභාවයක් නැත්නම් වෙනස් අදහසකට අපේ මනස යොමු වෙන්නට ඇති කියන මේ වැඩසටහන තුළින් මම විශ්වාස කරනවා තවත් මෙවැනිම වැඩසටහනකින් මෙවැනි දවසක ඔබ හමු වීමට එන්න තවත් බොහෝ දේ අපිට කියන්නට තිබෙන නිසා. එතෙක් ඔබට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමත් ආශිර්වාදයක් ප්‍රකාශ කරනවා. ආමෙන්.